ඔප්පු කරලා පෙන්නන්නේ කියන කාරණා. අපි දැන් මේ වෙනකොට යම් කිසි රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක ලිස්ට් එකක් ගැන සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. පැහැදිලි කරා ඒ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ මොකක් නිසාද? දැන් උදාහරණයක් උත්ප්‍රේරක එකතු කරපුවහම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරා. නේද? අනේ විදිහට උෂ්ණත්වය වෙනස් කරපුවහම ප්‍රතික්‍රියාවල පෘෂ්ඨ වර්ගඵලය වෙනස් කරපුවහම කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණා මේ විදිහට කාරණා කීපයක් අපි පැහැදිලි කරා. හරි. අපි අන්තිමටම කතා කරේ ද්‍රාවකයේ ස්වභාවය ගැන. ද්‍රාවකයේ ස්වභාවය වෙනස් වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. අපිට තව කාරණා දෙකක් විතර වගේ තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ශීඝ්‍රතා නියමය ගැන කතා කරන්න යන්න පුළුවන්. හරි. ඊළඟ ඊළඟ කාරණේ අපි කියවෙන කාරණේ තමයි කරුණු කිහිපයක් කතා කරලා මේ කියවෙන එකද? පස්වෙනි එක. හරි. ඊළඟ පහ බන්ධන පෙළ මත ශීඝ්‍රතාව වෙනස් වීම. බන්ධන පෙළ මත ශීඝ්‍රතාවයේ වෙනස් වීම. අංක 5 බන්ධන පෙළ මත ශීඝ්‍රතාවයේ වෙනස් වීම. හරි. මේ බලන්න. බන්ධන පෙළ මේ වචනේ මීට කලින් හම්බෙලා නැහැ. බන්ධන පෙළ කියලා කියන්නේ මේක සරලවම තේරුම් ගන්නවා නම් කිසියම් පරමාණු දෙකක් අතර බන්ධනයක් හැදිලා තියෙනකොට ඒ පරමාණු දෙක අතර පවතින බන්ධන සංඛ්‍යාව තමයි බන්ධන පෙළ කියලා අදහස් කරන්නේ. එහෙම නැත්නම් අපිට වෙන විදිහකට කියනවා නම් කියන්න පුළුවන් කිසියම් පරමාණු දෙකක් අතර බන්ධන සෑදීමට වැය වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව. දැන් උදාහරණයක් කාබන් ඩයොක්සයිඩ් කියන එක හිතන්නකෝ. C ද්විත්ව බන්ධන O ද්විත්ව බන්ධන O. මෙන්න මේ කාබන් සහ ඔක්සිජන් අතර බන්ධන පෙළ. දැන් මේ කාබන් සහ ඔක්සිජන් බන්ධන පෙළ කියලා අදහස් කරන්නේ මෙන්න මේ පරමාණු දෙක අතර හවුලේ තියාගෙන ඉන්න බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව. දැන් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් මෙතන තියෙනවද හවුලේ තියාගෙන? දෙකක් හවුලේ තියාගෙන ඉන්නවා. හරි. මෙන්න මේ දෙකම හවුලේ තියාගෙන ඉන්නවා. ඒ නිසා මට කියන්න පුළුවන් මේ කාබන් සහ ඔක්සිජන් අතර බන්ධන පෙළ දෙකක් වෙනවා. හරිද? එහෙනම් ඉතින් අර අර්ථ දැක්වීම අර විදිහට තිබ්බට අපිට බන්ධන පෙළ හොයන්න නම් මොකද කරන්න තියෙන්නේ? ඒ පරමාණු දෙක අතර තියෙන බන්ධන සංඛ්‍යාව ගණනය කරන්න හරි. අපි ඉංග්‍රීසියෙන් කියනවා බොන්ඩ් ඕඩර් එක කියලා. පැහැදිලිද? දැන් මේ බන්ධන පෙළ කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන්නේ? දැන් හිතන්න බන්ධන පෙළ වැඩි වෙනවා කියන්නේ පරමාණු දෙකක් අතර තියෙන බන්ධන සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ කියන්නේ හවුලේ තියාගෙන ඉන්න ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට හවුලේ තියාගෙන ඉන්න ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව වැඩි වෙන්න බන්ධනය කැඩෙන්නේ මොකද වෙන්නේ? ලේසි වෙනවද අමාරු වෙනවද? බන්ධන කැඩෙන්නේ බන්ධන විඝටනය බන්ධන පෙළ වැඩි වෙනකොට බන්ධන විඝටනය මොකද වෙන්නේ? අමාරු වෙනවනේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකක් වෙනවද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙලා යනවා. හරි. එහෙනම් බන්ධන පෙළ කියන කාරණේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධකයක්. හරි. දැන් මේව බන්ධන පෙළ කියලා කියන මාතෘකාව ලියන්න. කිසියම් පරමාණු දෙකක් අතර කිසියම් පරමාණු දෙකක් අතර කිසියම් පරමාණු දෙකක් අතර කිසියම් පරමාණු දෙකක් අතර බන්ධන සෑදීමට දායක කර ඇති නැත්නම් සහභාගී වී ඇති බන්ධන සෑදීමට සහභාගී වී ඇති බන්ධන සෑදීමට සහභාගී වී ඇති ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව එහි බන්ධන පෙළ ලෙස හැඳින්වේ. ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව එහි බන්ධන පෙළ ලෙස හැඳින්වේ. එහි බන්ධන පෙළ ලෙස හැඳින්වේ.
හරි. හරි. එහෙනම් බන්ධන පෙළ හොයන්න ඕන නම් අපි කෙලින්ම මොකක් කරන්න හරියද? ඒ පරමාණු දෙක අතර පවතින බන්ධන සංඛ්‍යාව ගණන් කරගත්තා නම් ඒක කෙලින්ම බන්ධන පෙළට සමානයි. හරි. යන්න පුළුවන් කතාවලා බන්ධන පෙළ සෙවීම සඳහා එම පරමාණු දෙක අතර පවතින බන්ධන පෙළ සෙවීම සඳහා එම පරමාණු දෙක අතර පවතින බන්ධන සංඛ්‍යාව ගණන් කිරීම ප්‍රමාණවත් වේ. බන්ධන සංඛ්‍යාව ගණන් කිරීම ප්‍රමාණවත් වේ. හරි. මෙවන අපි කාබන් ඩයොක්සයිඩ් කියන විනාගේ විමුණයක් තොත් මෙන්න මෙහෙම තියෙන්නේ. එහෙනම් මෙතන බන්ධන පෙළ කීයක් වෙනවද? කීයද බන්ධන පෙළ? දෙකක් වෙනවා. අපි H2O කියන එක ගත්තොත් එහෙම O1යි H1යි අපි අන්නොත් HOH මෙතන බන්ධන පෙළ කීයක් වෙනවද? එකක් වෙනවා. හරි. ඊට පස්සේ අපි ඕසෝන් කියන කෙනාගේ සංප්‍රයුක්ත මුහුම අඳුත් එහෙම මෙන්න මෙහෙම සංප්‍රයුක්ත මුහුම එන්නේ ඕසෝන් වලට අදාළ. එතකොට දැන් මෙතන බන්ධන පෙළ කීයක් වෙනවද? කීයද බන්ධන පෙළ? මෙතන බන්ධන පෙළ 2යි, මෙතන බන්ධන පෙළ 1යි, මෙතන බන්ධන පෙළ කීයද? තනි බන්ධනයක් සහ දැන් මෙතන සංප්‍රයුක්ත මුහුම ඇද්දාම අපිට තේරෙනවා මෙතන මේ බන්ධනයක් තියෙනවා නෑ වගේ එකක්. එකහමාරයි. හරි බන්ධන පෙළ 1.5යි කියලා කියන්නේ. මෙතන සම්පූර්ණ තනි බන්ධන දෙකක්, මෙතන සම්පූර්ණ තනි බන්ධනයක්, මෙතන සම්පූර්ණ තනි බන්ධනයක් සහ වේලාවකට විතරක් හැදෙන බන්ධනයක් තියෙනවා. ඒ නිසා මෙතන බන්ධන පෙළ 1.5යි කියලා ගන්න. හරි. ක්ලියර් මේ ටික ගන්න. WhatsApp group වැඩි වුණාම හරි කරදරේ. මම ඔයාලට පන්තිල දාන මැසේජ් එකක් අපි අර තියෙන RD ඔෆිස් එකේ මේ කියන්නේ හැම හොස්පිටල් එකකම ડોක්ටර්ස්ලා හදලා තියෙන මේ ගෲප් එකක් තියෙනවා. ටයිම් ටේබල් එක මම දාලා තියෙන ඒකට. ෂෝක් වැඩේ. හරිද? මෙතන බන්ධන පෙළ 2යි, බන්ධන පෙළ 1යි, බන්ධන පෙළ 1.5. දැන් මේ බන්ධන පෙළ කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන්නේ? බන්ධන පෙළ වැඩි වෙනකොට පරමාණු දෙක තදින් බැඳලා ඉන්නවා. තදින් බැඳලා ඉන්නකොට බන්ධන විඝටනය අපහසු වෙනවා. බන්ධන විඝටනය අපහසු වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. හරිද? යන්නේ මෙහෙම තරුවක් දාලා බන්ධන පෙළ වැඩිවීමේදී බන්ධන පෙළ වැඩිවීමේදී පරමාණු දෙක තදින් බැඳී පවතී. ඒ කියන්නේ බන්ධන ශක්තිය වැඩි. පරමාණු දෙක තදින් බැඳී පවතී. බන්ධන පෙළ වැඩිවීමේදී පරමාණු දෙක තදින් බැඳී පවතී. එනම් බන්ධන ශක්තිය සාපේක්ෂව වැඩි. එවිට
එවිට බන්ධන විඝටනය අපහසු වේ. එවිට බන්ධන විඝටනය අපහසු වේ. බන්ධන විඝටනය එක අමාරුයි. එවිට බන්ධන විඝටනය අපහසු වේ. එම නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වේ. එම නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වේ. එහෙනම් බන්ධන පෙළ වැඩි වෙන්න පරමාණු දෙක අතර තියෙන බන්ධන ශක්තිය වැඩි වෙනවා. එතකොට බන්ධන විඝටනය අපහසු වෙනවා. බන්ධන විඝටනය අපහසුයි කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අමාරුයි. මොකද බන්ධන විඝටනයක් සිද්ධ වෙන්න ඕනේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න. ඒ නිසා බන්ධන පෙළ වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙන එකයි සිද්ධ වෙන්නේ. බන්ධන පෙළ වැඩි වෙන විට පරමාණු දෙක තදින් බැඳී පවතී. එනම් බන්ධන ශක්තිය සාපේක්ෂව වැඩි. ඒ නිසා බන්ධන විඝටනය අපහසුයි. එබැවින් බන්ධන පෙළ වැඩි වෙන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩුයි. හරිද? ඔයාලා ළමයි අර මට හැමදාම මේ මාන්තරේ වගේ කියන්න බෑ. මේක ඉවර වෙනකොට නෝට් එක කවුරු හරි කෙනෙක් මට එවන්න. පව් ඇත්තටම සමහරක් ළමයිට නෝට් එක හරියට ලියන්න විදියක් නැහැ. හරි. ඒ නිසා නෝට් එක මට එවන්න. එතකොට මම ඒ ගෲප් එකට දාන්නම්. හරි. එහෙනම් මොන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක වලින් තවත් එක සාධකයක් තමයි බන්ධන පෙළ. මේවා අපි අර ලිස්ට් එකේ ලියාගත්තේ නැහැ. නමුත් අපි පැහැදිලි කරනවා. ලියාගෙන අන්තිම එක සාන්ද්‍රණය ශීඝ්‍රතාවයට බලපෑම. සාන්ද්‍රණය ශීඝ්‍රතාව කෙරෙහි වන බලපෑම. සාන්ද්‍රණය ශීඝ්‍රතාවය කෙරෙහි වන බලපෑම. සාන්ද්‍රණය ශීඝ්‍රතාවය කෙරෙහි වන බලපෑම. හරි. මේක හරි ලස්සන කතාවක් තියෙනවා. හොඳට අහගන්න ඕනේ මේක. මෙන්න මෙහෙම එකක්. දැන් අපි හිතමු A ධන B කියන කෙනා A කියන කෙනාත් එක්ක B කියන කෙනා ප්‍රතික්‍රියා කරලා C කියන කෙනා හදනවා. හරි. මේක සිද්ධ වෙන්නේ පියවර දෙකක් ඔස්සේ. A කියන කෙනා තවත් A කියන කෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරලා X කියන කෙනා හදනවා. මේ X කියන කෙනා B කියන එහෙම පියවර දෙකක් ඔස්සේ තමයි මේ සමස්ත ප්‍රතික්‍රියාව සම්පූර්ණත්වයට කරා යන්නේ. තමයි මේ මට සිග්නල් මදි වගේ නේද? ඔයාලට හරියට වීඩියෝ එක පේනවද? හරි මම දැන් සිග්නල් හිටපු ගමන් හරි හිටපු ගමන් ආව. පේනවනේ ගැටලුවක් නැහැ. හොඳට පේනවා. හරි. මේ බලන්න හොඳට අහගන්න මේක හරිය වැදගත් කොටසක් ඈ. A කියන කෙනා B එක්ක ප්‍රතික්‍රියා කරලා C හදන ප්‍රතික්‍රියාව හිතන්න. එතකොට මේක පියවර දෙකක් ඔස්සේ සිද්ධ වෙන්න පුළුවන් කියලා තමයි මම කියන්නේ. මම කියනවා A කියන කෙනා තව A අණුවක් එක්ක එකතු කරලා X කියන කෙනා හදනවා. මෙයා තමයි අතරමැදි ඵලය. මේ X කියන කෙනා B සමග ප්‍රතික්‍රියා කරලා C කියන කෙනා හදනවා. හරි. මේ විදිහට කිසියම් ප්‍රතික්‍රියාවක් පියවර කිහිපයක් ඔස්සේ සම්පූර්ණත්වයට කරා යනවා නම් ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ පියවර කිහිපයක් ඔස්සේ. හරි. මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවට අපි කියනවා බහු පියවර ප්‍රතික්‍රියා කියලා. සමහර ප්‍රතික්‍රියා තියෙනවා අපි ඒ ලියන ප්‍රතික්‍රියාව විතරයි ඒක සිද්ධ වෙන පියවර වෙන්නේ. වෙන මොකුත් පියවරවල ඒක ඇස්සේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම. අපි તો මෙහෙම A කියන කෙනා X කියන කෙනාත් එක්ක ප්‍රතික්‍රියා කරලා Z කියන කෙනා හදනවා කියලා හිතන්න. A කියන කෙනා X එක ප්‍රතික්‍රියා කරලා Z හදනවා. මේක මේ පියවර හරහා විතරයි සම්පූර්ණත්වයට කරා යන්නේ. මේක ඇතුළේ වෙන මොකුත් පියවර නැහැ. හරි. එහෙනම් මේ තියෙන්නේ බහු පියවර ප්‍රතික්‍රියාවක්, මේ තියෙන්නේ තනි පියවර ප්‍රතික්‍රියාවක්. එහෙම නැත්නම් අපි මේවට කියනවා මූලික ප්‍රතික්‍රියා කියලා. පැහැදිලිද? එහෙනම් අපි මේ චාලක රසායනයේදී ප්‍රතික්‍රියා වර්ග දෙකකට බෙදෙනවා. ඒ තමයි බහු පියවර ප්‍රතික්‍රියා සහ තනි පියවර ප්‍රතික්‍රියා. මේ තනි පියවර ප්‍රතික්‍රියා වලට කියන අනිත් නම තමයි මූලික ප්‍රතික්‍රියා.
දැන් අපි ওই විදිහටම ප්‍රතික්‍රියා වර්ගීකරණයක් කරලා තාප රසායනික එන්තැල්පි පාඩමේ. එතනදී තාපදායක ප්‍රතික්‍රියා සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා. ඒ ශක්ති විද්‍යාව මත සිදුවන ශක්ති විපර්යාසය මත. අන්න ඒ වගේ ප්‍රතික්‍රියාව සිදුවන පියවර සංඛ්‍යාව මත මේ ප්‍රතික්‍රියා කොටස් දෙකයි බහු පියවර ප්‍රතික්‍රියා සහ තනි පියවර ප්‍රතික්‍රියා. එහෙම නැත්නම් ඒකට කියනවා මූලික ප්‍රතික්‍රියා කියලා. මම මේකට උදාහරණයක් කියන්නම් පැහැදිලි කර ගැනීම සඳහා. හිතන්න මෙතන වාහනයක් තියෙනවා. හරි අපි තුමු මොකක් හරි ලෝරියක් වගේ එකක් තියෙනවා. මෙතන ගඩොල් ගොඩක් තියෙනවා. මේ ගඩොල් ටික මෙතෙන්ට ගේනවා. මේක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඔයාලා කියන චංගෝලිය ටික එක් කරගෙන ඇවිල්ලා. හරිද? දැන් අපි තුමු ඔයා ආගේ හරි යාළුවෝ ගෙදරක මේ වැඩි කරන්න කියලා බලන්න. එතකොට යා කියනවා චංගෝලිය සෙට් එක. හරි. බැජිලා සෙට් එක. මේ බැජිලා සෙට් එකට එන්න කියලා හතර දෙනෙක් පස් දෙනෙක් විතර ගෙන්නගෙන මේ ගඩොල් ටික එහාට මෙහාට ගෙනියනවා. හරි. මොකද කරන්නේ? අපි තුමු හතර දෙනෙක් කරනවා. මෙන්න කෙනෙක් මේ උදාහරණ හරි වැදගත් මෙන්න දෙන්න මෙන්න තුන්වෙනි එක්කෙනා මෙන්න හතරවෙනි එක්කෙනා මේ තමයි මෙයා ගඩොල් ටික ගන්නවා මෙයාට දෙනවා මෙයාට දෙනවා මෙයාට දෙනවා ඔහොම යනවා. හරි. අපි මේ හතර දෙනා නම් කරමු මෙයා A B දැන් හරියන්නේ නැහැ. හරි සිම්පල් දා සිම්පල් A සිම්පල් B සිම්පල් C සිම්පල් D. අපි හිතමු මෙතන අයිස් ගන්න පොරක් තියෙනවා B C කියන එක. පට්ට අයිස් ගන්න පොර. වැඩක් කරන්නෙම නැහැ. දැන් අපි හිතමු හරිය දැන් අපේ ගෙදර තමයි මම ගෙන්නගන්නේ 2020 කියලා මම හිතුවා 22 කියලා මම හිතුවා කලව මේ මම හතර දෙනෙක්ට එන්න කියලා කියනවා ගඩොල් වගේක් තියෙනවා මේ ඉන්නවා මේ පැත්තට අද්දව ගන්න කියලා ගෙන්නගන්නවා. දැන් ඉතින් ඔය ආවට පස්සේ කණ්ඩ බොන්න දෙනවා මම දැන් බලනවා දැන් කණ්ඩ දීලා බලනවා හතර දෙනාටම ඒත් කිසිම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වැඩිවීමක් නැහැ. තාම ගඩොල් 4යි 5යි මේ මෙහා පැත්තට අරන් ගිහලා තියෙන පැයක් විතර ගිහිල්ලා බලන්න. හරි. දැන් බලනවා මොකද හේතුව කියලා බලන්න. දැන් කාගේ වැරද්ද නිසාද මේ ගඩොල් එහා පැත්තටම ශීඝ්‍රතාවය අඩු වෙන්නේ? කාගේද ප්‍රශ්නේ තියෙන්නේ? A B C D කියන හතර දෙනාගේ කාගේ ප්‍රශ්න නිසාද? C ගේ ප්‍රශ්න නිසා. මෙන්න මෙයාගේ. එහෙනම් මම මෙයාට වැඩිපුර කන්න දුන්නා කියලා හරියන්නේ නැහැ. මෙයාට කෑ ගැහුවා කියලා හරියන්නේ නැහැ. ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. මෙයාට කෑ ගැහුවා කියලා වැඩකුත් නැහැ. B කියන කෙනාට. හරි. මෙයාට කෑ ගැහුවා කියලා වැඩකුත් නැහැ. මෙයාට වැඩිපුර කන්න දුන්නාට වැඩකුත් නැහැ. එහෙනම් මම පැහැදිලිද? එතකොට මෙතන එක ප්‍රතික්‍රියාවයි තිබ්බේ. මොකද එක ප්‍රතික්‍රියාව ගඩොල් ටික ලොරියට පැටවීම. මෙන්න එක ප්‍රතික්‍රියාව. ඒක සිද්ධ වුණේ පියවර කිහිපයක් ඔස්සේ. මෙතනින් මෙතෙන්ට ආව එක පියවරයි, මෙහෙට ගියා දෙකයි, මෙතන ගියා පියවර 3යි, මෙතන ගියා පියවර 4යි, මෙතන ගියා පියවර 5යි. එහෙනම් ගඩොල් ටික ලොරියට පැටවීම කියන ප්‍රතික්‍රියාව පියවර 5ක් ඔස්සේ සිදුවේ. ඒ පියවර 5න් මෙන්න මේ C කියන කෙනා ඉන්න පියවරේ ශීඝ්‍රතාවය සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. මේ C කියන කෙනාගේ පියවරේ ශීඝ්‍රතාවය සාපේක්ෂව අඩු වෙච්ච නිසා සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මොකක් වෙලා තියෙනවා? කියන්නේ C කියන කෙනාගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙච්ච නිසා සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? අඩු වෙලා තියෙනවා. ඒ හින්දා මම කරන දේ D වල සාන්ද්‍රණය වැඩි කරනවා. D වගේ තව එක්කෙනෙක් ගෙනත් දානවා මේ මොකුත් ප්‍රශ්න නැතුව මේ D ගේ වෙන්න නැති වැරද්ද තියෙන කියලා D වෙනස් කරනවා. හරියයිද? නැහැ. B වෙනස් කරා කියලා හරියනවද? ඒත් නැහැ. A වෙනස් කරාට හරියනවද? එහෙනම් ශීඝ්‍රතාවය තීරණය කරේ C කියන කෙනාගේ පියවර. මේ C කියන කෙනාගේ පියවර අපි හඳුන්වනවා ශීඝ්‍රතා තීරක පියවර කියලා. පැහැදිලිද? එහෙනම් මම සාන්ද්‍රණය වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕන කාට අදාළද? ශීඝ්‍රතා තීරක පියවරට අදාළ සංවරකය. දැන් මෙහෙම හිතන්න මම ඔය කාටවත් දෙන්න කියන්නේ වැඩි පාඩුයි. මොකද ගඩොල් අපි තුමු 20 කියලා ළමයිට 22 ළමයිට එන්න කියලා කියන්නේ දැන් ගඩොල් අපේ ගඩොල් 100ක් විතර තියෙන ඒක මේ පැත්තට ගෙනියන්න තියෙන්නේ. ඒ මිනිස්සුන්ට වියදම් කරන සල්ලි වලින් මට තනියෙන් මේක දවස් දෙකක් ඇදගත්තත් ලේසි කියලා හිතනවා. මොකද කන්න බොන්න දීලා වල රැයටත් කාලා තමයි යන්නේ. හරි. ඒ නිසා මම කියනවා නෑ කවුරුත් ඉන්න ඕනේ. මම තනියෙන් මේ වැඩේ කරනවා. මම මෙතනින් ගඩොල් ගන්නවා මේ පැත්තට ගන්නවා මේ පැත්තට ගිහින්. දැන් ශීඝ්‍රතාවය තීරණය වෙන්නේ කවුරු මත විතරයි. මම මත විතරයි. හරි. දැන් තේරෙනවද මේ දෙකේ වෙනස? මේක බහු පියවර ප්‍රතික්‍රියාවක් මේක තනි පියවර ප්‍රතික්‍රියාවක්.
බහුපියවර ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ තීරණය වන්නේ කවුරු මතද? සෙමෙන්ම සිදුවන පියවර මත. අන්නේ සෙමෙන්ම සිදුවන පියවරට අපි කියනවා ශීඝ්‍රතා තීරක පියවර කියලා. තනි පියවර ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය තීරණය වෙන්නේ මේ පියවර මත විතරයි. එහෙනම් මේ ශීඝ්‍රතාවය වැඩි කරන්න ඕන නම් මම හොඳට ගෑවා නම් හරි. ඔච්චරයි. තේරුණාද? පැහැදිලිද? දැන් අපි මූ කෙමිස්ට්‍රි වලට. මේක බහුපියවර ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණත්වයට කරා යන්නේ පියවර දෙකක් ඔස්සේ. මෙයා ගරුවරම් මෙයාට දෙනවා, එයා ගරුවරම් මේ පැත්තට දෙනවා. අපි හිතමු සෙමෙන්ම සිදුවෙන්නේ මෙන්න මෙයා. සෙමෙන් සිදුවන කෙනා තමයි මේ. මෙයා වේගයෙන් සිදුවෙනවා. එතකොට සමස්තයක් විදිහට මේ ප්‍රතික්‍රියාව සෙමෙන්ගේ සිදුවෙන්නේ. අයි මොකද මේක ඇතුලේ කෙනෙක් සෙමෙන් සිද්ධ වෙන නිසා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ පියවර දෙකක් ඔස්සේ. පියවර වේගයෙන් සිදුවන පියවර. පැහැදිලිද? එතකොට මම කල්පනා කරනවා මෙයා සෙමෙන් සිදුවන නිසා මම පද්ධතියේ තියෙන ඒවල සාන්ද්‍රණය වැඩි කරනවා. හරි. මොකද වෙන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. හොඳට හිතලා කියන්න. මම ඒවල සාන්ද්‍රණය වැඩි කරනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්න කියලා හිතාගන්න. ඒවල සාන්ද්‍රණය වැඩි කරොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවද නැද්ද? ඒව සාන්ද්‍රණය වැඩි කරොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවද නැද්ද? හොඳට හිතන්න. A කියන කෙනා B එක ප්‍රතික්‍රියා කළ C හදනවා. මේ ප්‍රතික්‍රියාව සිදු වෙන පියවර දෙකක් ඔස්සේ පළවෙනි පියවර සෙමින් සිදු වෙනවා, දෙවෙනි පියවර වේගයෙන් සිදු වෙනවා. මම ඒවල සාන්ද්‍රණය වැඩි කරලා බලාගෙන ඉන්නවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. වැඩි වෙනවද නැද්ද කියලා අහන්න. වැඩි වෙනවා. ඇයි වැඩි වෙන්නේ? කැපිටල් A කියන කෙනාගේ සාන්ද්‍රණය වැඩි කරන්නේ. එතකොට කැපිටල් A කියන කෙනා සහභාගී වෙනවා මෙන්න මේ සෙමින් සිදුවන පියවර. එතකොට කැපිටල් A වල සාන්ද්‍රණය වැඩි කරගන්න තමයි මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. දැන් මේක කොහොමද වේගයෙන් සිද්ධ වෙන්නේ? දැන් මම කියවනේ අතන අර ගඩොල් පටවන හතර දෙනා හිතන්න. ඒකේ අයිස් ගහන පොර ඉන්නවනේ. මම මේ අයිස් ගහන පොර අයින් කරලා වෙන පොරක් දානවා. එහෙම නැත්නම් එයාට මම හොඳට කන්න දෙනවා. මේ මිනිස්සු සතියකින් විතර කාලා නැතුව තමයි අපේ ගෙදර ඇවිල්ලා තියෙන වැඩ. නිසා මම හොඳට කන්න දෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් එයාගේ ශීඝ්‍රතාවය වැඩි වෙච්ච ගමන් අනිත් තුන් දෙනාම කොහොමත් වේගයෙන් වැඩ කරනවා. එහෙනම් මෙයාගේ වේගය වැඩි කරපු ගමන් කිසි ගැටලුවක් නැතුව සමස්ත ප්‍රතික්‍රියාවේ වේගය වැඩි වෙනවා. පැහැදිලි නේද? එහෙනම් සෙමෙන්ම සිදුවන කෙනාගේ වේගය වැඩි කරන්නයි ඕන. ඒ නිසා මේ සෙමෙන්ම සිදුවන පියවරට සහභාගී වෙන කෙනෙක් ඉන්නවද? එයාගේ සාන්ද්‍රණය තමයි අපි වැඩි කරන්නේ. දැන් පැහැදිලිද? හරි. දැන් මම ඔහොම කරන්නේ නැතුව මෙහෙම කරනවා. මම B වල සාන්ද්‍රණය වැඩි කරනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරගන්න කියලා හිතාගන්න. දැන් මොකද වෙන්නේ? ශීඝ්‍රතාවය වැඩි වෙයිද නැද්ද? B වල සාන්ද්‍රණය වැඩි කරනවා ශීඝ්‍රතාවය වැඩි කරගන්න කියලා හිතාගන්න. වැඩි වෙනවද නැද්ද? හරියටම හරි පාඩම තේරෙලා තියෙනවා. B වල සාන්ද්‍රණය වැඩි කරා කියලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඇයි B වල සාන්ද්‍රණය වැඩි කරා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැත්තේ? B කියන කෙනා සහභාගී වෙන්නේ දෙවන පියවර. B කියන කෙනා සහභාගී වන දෙවන පියවර කොහොමත් වේගයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක්. පැහැදිලිද? ඒක කොහොමත් වේගවත්. ඒ නිසා ගැටලුවක් නැහැ. අපිට ගැටලුව තියෙන්නේ මේකේ. ඒ නිසා මෙයාගේ සාන්ද්‍රණය වැඩි කර ගන්නවා. තේරුණාද? එහෙනම් මෙන්න මේක හොඳට මතක තියාගන්න. යම්කිසි ප්‍රතික්‍රියාවක් සමහරක් වෙලාවට තනි පියවරකින් සම්පූර්ණත්වයට කරා යනවා. සමහරක් වෙලාවට පියවර දෙකක් ඔස්සේ එහෙම නැත්නම් පියවර කිහිපයක් ඔස්සේ සම්පූර්ණත්වයට කරා යනවා. ඒ කියන්නේ පියවර කිහිපයක් ඔස්සේ නම් ප්‍රතික්‍රියාව සම්පූර්ණත්වයට කරා යන්නේ අපි ඒකට කියනවා බහු පියවර ප්‍රතික්‍රියාවක්. මේ බහු පියවර ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය තීරණය කරන්නේ සෙමෙන්ම සිදුවන පියවර මත. ඒකට අපි කියනවා ශීඝ්‍රතා තීරක පියවර කියලා. ශීඝ්‍රතා තීරක පියවරේ වේගය වැඩි කරොත් තමයි සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරගන්නේ. ඒ ශීඝ්‍රතා තීරක පියවරේ වේගය වැඩි කරගන්න ඕන නම් මොකද කරන්න ඕන? ශීඝ්‍රතා තීරක පියවරට සහභාගී වන සංඝටකේ ප්‍රතික්‍රියකයක් විදිහට සහභාගී වන සංඝටකේ සාන්ද්‍රණය වැඩි කරන්න ඕන. පැහැදිලිද? තේරුණාද? හරි.
මේක මූලික ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ මේක තනි පියවර ප්‍රතික්‍රියාව. දැන් මේක තනි පියවරකින් සිද්ධ වෙන නිසා මම ඒවල සාන්ද්‍රණය වැඩි කරනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවද? හිතන්න. මම ඒවල සාන්ද්‍රණය වැඩි කරනවා. ශීඝ්‍රතාවය වැඩි වෙනවද? වැඩි වෙනවා. මම x වල සාන්ද්‍රණය වැඩි කරනවා මේක. තනි පියවර ප්‍රතික්‍රියාව මේක. දැන් ශීඝ්‍රතාවය වැඩි වෙනවද? දැන් වැඩි වෙනවා. දැන් තේරුණාද එහෙනම් වෙනස? ඒ ප්‍රතික්‍රියාව තනි පියවරකින් නම් සිදු වෙන්නේ ඒ ප්‍රතික්‍රියක දෙකෙන් කාගේ ශීඝ්‍රතාවය කාගේ සාන්ද්‍රණය වැඩි කරත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකක් වෙනවද? වැඩි වෙලා යනවා. තේරුණාද මේ දෙකේ වෙනස? පැහැදිලිනේ? හරි. ශීඝ්‍රතා තීරක මොකද මේ? ශීඝ්‍රතා තීරක පියවර ගොඩක් තියෙන බැරිද කියලා අහනවා. නෑ. මතක තියාගන්න. බහු පියවර ප්‍රතික්‍රියාවක් තුල මේ වගේ පියවර 5ක් 6ක් වුණත් තියෙනවා. හැබැයි ශීඝ්‍රතාවය තීරණය කරන්නේ එක පියවරක් මත විතරයි. අපි මේ ශීඝ්‍රතා තීරක පියවර ගැන ගැඹුරින් කතා කරනවා ඉස්සරහට මේ පාඩමේදී. දැනට මේ අදහස තියාගත්තා නම් හරි. එහෙනම් දැනට ඔයාලා ගාව තියෙනවනේ මේ වගේ අදහසක්. ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කරපුවාම ශීඝ්‍රතාවයේ ප්‍රතික්‍රියාවේ වැඩි වෙනවා. හැබැයි සමහරක් ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය වැඩි කරාට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකක් වෙන්නේ නැද්ද? ප්‍රතික්‍රියක සමහරක් ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කරා කියලා ශීඝ්‍රතාවය මොකක් වෙන්නේ නැද්ද? වැඩි වෙන්නේ. හරි. ඒකට හේතුව සමහර ප්‍රතික්‍රියා තනි පියවරකින් සිදු වෙනවා. සමහරක් ප්‍රතික්‍රියා පියවර කිහිපයකින් සිදු වෙනවා. පියවර කිහිපයකින් සිදුවන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන්න නම් සෙමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්න. ඒ සඳහා සෙමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාවට සහභාගී වන ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කරන්නයි. හරි. දැන් හිතන්න ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කරපුවම කොහොමද ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ? ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කරපුවම ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ කොහොමද? දැන් අර සංඝට්ටනවාදය තමයි කරගිලා එන්නේ තියෙන්නේ. අන්න හරි. මොකද වෙන්නේ? සාන්ද්‍රණය වැඩි වුණා කියන්නේ ප්‍රතික්‍රියක අණු අතර සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වුණා කියන්නේ. ගැටීම් සංඛ්‍යාව වැඩි වුණා කියලා කියන්නේ හිතකර දිශානතින් ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වුණා. හිතකර දිශානතින් ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. පැහැදිලිද? ඔය ටික තමයි සාන්ද්‍රණය ගැන දැනගන්න තියෙන්නේ. හරි. අපි ලියමු. ලියන්න. රසායන විද්‍යාවේදී හමුවන ප්‍රතික්‍රියා ඇතැම් විට තනි පියවරකින් සම්පූර්ණ වන අතර ඇතැම් ප්‍රතික්‍රියා පියවර කිහිපයක් ඔස්සේ සිදුවේ. ඇතැම් ප්‍රතික්‍රියා පියවර කිහිපයක් ඔස්සේ සිදුවේ.
ඒ කියන්නේ හරියට මේ වගේ. දැන් සික්න පොඩ්ඩක් අවුල් වගේ නේ. වැඩි කියන සිග්නල් එක පේනවා තියෙනවා. හරිද? හරි. මේ ලියන්න ගත්තේ රසායනික විද්‍යාවේදී හමු වන ඇතැම් ප්‍රතික්‍රියා තනි පියවරකින් සිදුවන අතර ඇතැම් ප්‍රතික්‍රියා පියවර කිහිපයක් ඔස්සේ සිදුවේ. ඇතැම් ප්‍රතික්‍රියා තනි පියවරකින් සිදුවන අතර ඇතැම් ප්‍රතික්‍රියා පියවර කිහිපයකින් සිදුවේ. හරි. ඒක මේ වගේ දෙයක්. හිතන්නකෝ මෙහෙම. දැන් අපි හිතමු දැන් අපේ ගම අපිට මේ කොහොමද හරි. මම ඉන්නේ වීරගොඩනේ. මට දැන් වීරගොඩ ඉඳලා අම්පාරට එන්න ඕන. ඔකට බස් දෙකක් එන්න ඕනේ. තනි බස් එකේ වීරගොඩින් නැග්ගා අම්පාරට ආවා. එතකොට මම එන්න පරක් වෙනවා නම් පරක් වෙන්නේ ඔය බස් එකේ ශීඝ්‍රතාවය අඩු නිසා ඒ බස් එකේ හෙමින් ආපු නිසා. පැහැදිලිද? හැබැයි හිතන්න මම යාපනයේ යන්න යනවා. දැන් මම යාපනයේ යන්න නම් මම ඉස්සල්ලා වීරගොඩින් අම්පාරට ඇවිල්ලා අම්පාරෙන් අපි හිතමු අනුරාධපුර බස් එකට ගිහිල්ලා අනුරාධපුරෙන් යාපනයේ බස් එකට යනවා. බස් 3ක යන්න ඕන කියලා හිතන්න. එතකොට දැන් අපි හිතමු අම්පාරේ ඉඳලා අනුරාධපුරයට යන බස් එක කොට කොට යන බස් එකක්. දැන් එහෙනම් යාපනයට යන්න වෙලාව වැඩි. හෙමින් යන්න වෙන්නේ මට යාපනයට. ඇයි? වීරගොඩින් ඉඳන් අම්පාරට තිබ්බ බස් එකේ ප්‍රශ්න නිසා නෙමෙයි. අම්පාරේ ඉඳලා අනුරාධපුරයේ බස් එකේ තිබ්බ වේගෙ අධිකම නිසා. එහෙනම් මම වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕන අන්න අර අම්පාරේ ඉඳලා අනුරාධපුර යන බස් එකේ වේගය තමයි ටිකක් වෙනස් කරගන්න. තේරුණාද? මේ චාලක රසායන පාඩම හරිය ලේසි. හරි පැහැදිලිද? එහෙනම් දැන් මතක තියාගන්න තනි පියවරකින් සිදුවන ප්‍රතික්‍රියා අපි හඳුන්වන්නේ මොනවා කියලාද? මූලික ප්‍රතික්‍රියා. එහෙම නැත්නම් ඒක තනි පියවර ප්‍රතික්‍රියා. වෙනම තරුවා තනි පියවරක් ඔස්සේ සිදුවන ප්‍රතික්‍රියා රතු පෑනෙන් මූලික ප්‍රතික්‍රියා ලෙස හඳුන්වනු ලැබේ. තනි පියවරකින් සිදුවන ප්‍රතික්‍රියා වරහන් තුල රතු පෑනෙන් නැත්නම් කෙලිමයි වරහන් ඕනේ. තනි පියවරකින් සිදුවන ප්‍රතික්‍රියා රතු පෑනෙන් මූලික ප්‍රතික්‍රියා ලෙස හඳුන්වනු ලැබේ. මූලික ප්‍රතික්‍රියා ලෙස හඳුන්වනු ලැබේ. එවැනි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය තීරණය වන්නේ එම පියවර මත පමණි. ශීඝ්‍රතාවය තීරණය වන්නේ එම පියවර මත පමණි. මේක මත විතරයි මේක ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ. ඊළඟ තරුව පියවර කිහිපයක් ඔස්සේ සිදුවන ප්‍රතික්‍රියා
පියවර කිහිපයක් ඔස්සේ සිදුවන ප්‍රතික්‍රියා පියවර කිහිපයක් ඔස්සේ සිදුවන ප්‍රතික්‍රියා මොනවා කියලාද හඳුන්වන්නේ? රතු පෙන්නේ බහුපියවර ප්‍රතික්‍රියා ලෙස හඳුන්වනු ලැබේ. බහුපියවර ප්‍රතික්‍රියා ලෙස හඳුන්වනු ලැබේ. බහුපියවර ප්‍රතික්‍රියා ලෙස හඳුන්වනු ලැබේ. එවැනි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය තීරණය වන්නේ එවැනි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය තීරණය වන්නේ ශීඝ්‍රතාවය තීරණය වන්නේ සෙමෙන්ම සිදුවන පියවර මත. සෙමෙන්ම සිදුවන පියවර මත. ඒ අනුව බහුපියවර ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කර ගැනීමට නම් සෙමෙන්ම සිදුවන පියවරේ ශීඝ්‍රතාවය වැඩි කළ යුතුයි. සෙමෙන්ම සිදුවන පියවරේ ශීඝ්‍රතාවය වැඩි කළ යුතුයි. මේක හොඳට පැහැදිලි වෙන මේ වගේ මේ වගේ බලන්න. තනි පියවර ප්‍රතික්‍රියාවක් x තන y කියන එකට එකතු කරලා z කියන එකට හදන්න. බහු පියවර ප්‍රතික්‍රියාවක් a තන b එකතු කරලා c කියන එකට හදන්න. ඒක සිද්ධ වෙන පියවර දෙකකින් කැපිටල් A කියන එක කැපිටල් A එකතු කරලා x හදනවා, x කියන එක b එකතු කරලා c හදනවා. මේ පළවෙනි පියවර සෙනෙන් සිද්ධ වෙන එක, දෙවෙනි පියවර වේගයෙන් සිද්ධ වෙන එක. මෙයා තමයි ශීඝ්‍රතා තීරක පියවර වෙන්නේ. ඒ නිසා මෙන්න මේ සමස්ත ප්‍රතික්‍රියාවේ a ධන b c හදන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරගන්න කාගේ සාන්ද්‍රණයද වැඩි කරන්න ඕන? a වල සාන්ද්‍රණය වැඩි කරගන්න ඕන. b වල සාන්ද්‍රණය වැඩි කළද ශීඝ්‍රතාවය වැඩි නොවේ. හැබැයි මේක කතාව ඊට වඩා වෙනස්. x හෝ y වල සාන්ද්‍රණය වැඩි කිරීමෙන් ශීඝ්‍රතාවය වැඩි කරගන්න. x වල වැඩි කරලා ශීඝ්‍රතාවය වැඩි වෙනවා, y වල වැඩි කරලා ශීඝ්‍රතාවය. ලියගන්න මේක. හරි. මේක ලියාගෙන ඔයාලට තියෙන ප්‍රශ්න. සෙමෙන්ම සිදුවන පියවර එකයිද තියෙන්න පුළුවන් කියලා. මම දැන් ඉස්සලත් කිව්වා බහු පියවර ප්‍රතික්‍රියාවක සෙමෙන් සිදුවන පියවර එකයි තියෙන්නේ. මේ පියවරේ ශීඝ්‍රතාවය වැඩි කරගන්න පුළුවන් එකම ක්‍රමේ සාන්ද්‍රණය වැඩි කරලා විතරද කියලා අහනවා. නැහැ අපිට උෂ්ණත්වය වගේ සාධක වැඩි කරන්න පුළුවන්. හැබැයි එයා වැඩි කරද්දී මේකේ ශීඝ්‍රතාවය විතරක් නෙමෙයි අනිත් ශීඝ්‍රතාවත් වැඩි. ඒ නිසා අපි මූලික වශයෙන්ම බලන්නේ සාන්ද්‍රණය වැඩි කරගන්න.
මම කරලා ලියගන්න. ලියන් ඉවරලා හරියට හරි කියලා කියන්න. හරිද? හරි මේකදී මොකද්ද? A ධන B C යන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කර ගැනීමට A වල සාන්ද්‍රණය වැඩි කළ යුතුයි. B වල සාන්ද්‍රණය වැඩි කළද ශීඝ්‍රතාවය වැඩි නොවේ. හරිද? B වල සාන්ද්‍රණය වැඩි කළද ශීඝ්‍රතාවය වැඩි වෙයි. එහෙනම් හොඳට මතක තියාගන්න මේ. බහුපියවර ප්‍රතික්‍රියාවක සෙමෙන්ම සිදුවන පියවර තමයි ඒකේ ශීඝ්‍රතාවය තීරණය කරන පියවර වෙන්නේ. ශීඝ්‍රතා තීරක පියවර. හරි. තනි පියවර ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතා තීරක පියවර වෙන්නේ ඒ ලියලා තියෙන ප්‍රතික්‍රියාව. ඒක ලියගන්න ගත්ත ගෑනේ. මේ අනුව බහුපියවර ප්‍රතික්‍රියාවකදී ශීඝ්‍රතා තීරක පියවර වන්නේ ශීඝ්‍රතා තීරක පියවර වන්නේ බහුපියවර ප්‍රතික්‍රියාවකදී ශීඝ්‍රතා තීරක පියවර වන්නේ සෙමෙන්ම සිදුවන පියවර වේ. සෙමෙන්ම සිදුවන පියවර වේ. සෙමෙන්ම සිදුවන පියවර වේ. ඊළඟට තනි පියවර ප්‍රතික්‍රියාවක එහෙම නැත්නම් මූලික ප්‍රතික්‍රියාව. තනි පියවර ප්‍රතික්‍රියාවක ඇලෙලා මූලික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතා තීරක පියවර වන්නේ එම දී ඇති ප්‍රතික්‍රියාව වේ. ඒ දීලා තියෙන ප්‍රතික්‍රියාව තමයි ඒකේ ශීඝ්‍රතා තීරක පියවර වේ. මූලික ප්‍රතික්‍රියාවක් නා. මම හිතන්නේ පැහැදිලි ඇති. එහෙනම් කොයි විදිහට හරි කමක් නැහැ. ශීඝ්‍රතා තීරක පියවර. ඒක මේක වෙන්න පුළුවන්. ශීඝ්‍රතා තීරක පියවරකට සහභාගී වෙන ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි කරොත් ඒ හේතුව නිසා සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඇයි? ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කරද්දී සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙලා හිතකර දිශානුදින ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙලා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි. ලියන්න තරුව. යම් ශීඝ්‍රතා තීරක පියවරකට ඒක මූලික ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන් බහුපියවර ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. යම් ශීඝ්‍රතා තීරක ප්‍රතික්‍රියාවක ඇති ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි කිරීමේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිවීම සිදුවේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිවීම සිදුවේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිවීම සිදුවේ.
ඇයි එහෙම වෙන්නේ මේක ඊට හේතුව ලියන්න ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කරන විට ඊට හේතුව ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කරන විට ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කරන විට ප්‍රතික්‍රියක අණු අතර සිදුවන ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කරන විට ප්‍රතික්‍රියක අණු අතර සිදුවන ප්‍රතික්‍රියක අණු අතර සිදුවන ගැටීම් සංඛ්‍යාව ඉහළ යයි. ප්‍රතික්‍රියක අණු අතර සිදුවන ගැටීම් සංඛ්‍යාව ඉහළ යයි. ගැටීම් සංඛ්‍යාව ඉහළ යයි. එවිට හිතකර දිශානතීන් ඔස්සේ සිදුවන එවිට හිතකර දිශානතීන් ඔස්සේ සිදුවන එවිට හිතකර දිශානතීන් ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව ඉහළ යයි. එවිට හිතකර දිශානතීන් ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව ඉහළ යයි. එවිට හිතකර දිශානතීන් ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව ඉහළ යයි. එබැවින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. එබැවින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. පැහැදිලිද? ඔය ටික තමයි අපි මූලික වශයෙන්ම දැනගන්න ඕන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක සහයි සාධක ඇසුරෙන් කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ කියන කාරණා. හරි. මට කියනකෝ මේ ටික තේරුණාද මෙතෙන් එක? මේකේ තව ප්‍රැක්ටිකල් දෙක තුනක් තියෙනවා ළමයි මම ඒව පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒව ඉතින් සිංහල කියවන්න පුළුවන් ඕන කෙනෙකුට කියව ගන්න පුළුවන්. හරි ඩෙවලොප් එකේ තියරි මොකක්ද විදිහට දාලා දෙන්න. ඒ ටික තනියෙන් කියව ගන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. මෙන්න මෙතන ඉඳන් තමයි ගණන හදන කොටසේ. ලියන ප්‍රධාන මාතෘකාව ශීඝ්‍රතා නියමය. ශීඝ්‍රතා නියමය. මේක නියමයි. මම මේ ශීඝ්‍රතා නියමය ගැන කියන්න කලින් මෙහෙම දෙයක් අහන්න. මට කියන්න මෙහෙම. මම ලියනවා n2 ධන 3ක් h2 හැදෙනවා දෙකක් ඉන්න h3. මේක තනි පියවර ප්‍රතික්‍රියාවක්ද මේක බහු පියවර ප්‍රතික්‍රියාවක්ද? තනි පියවරද බහු පියවරද නැත්නම් කියන්න බෑ. බහු පියවර එකක්ද නැත්නම් අපිට කියන්න බැරිද? ගොඩක් අය කියනවා තනි පියවර කියලා, එක්කෙනෙක් දෙන්නෙක් කියනවා බහු පියවර කියලා, එක්කෙනෙක් කියනවා කියන්න බෑ කියලා. කොයිකට උත්තර මොනවද? තනි පියවරද බහු පියවරද නැත්නම් අපිට කියන්න බැරිද? හරි. තව එකක් අහන්න. SO2 කියනවා දෙකක් SO2 කියනවා O2 කියන එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා දෙකක් SO3 හදනවා. මේක මොකද වෙන්නේ? තනි පියවරද බහු පියවරද කියන්න බැරිද? දැන් ඉස්සරහට වඩා උත්තර ටික වෙනස් වෙනවා. දැන් ගොඩක් අය කියනවා කියන්න බෑ හරියට කියලා. ඒක තමයි උත්තරේ. හොඳට මතක තියාගන්න. ප්‍රතික්‍රියාවක් තනි පියවරද
බහුපියවරද කියලා අපිට කියන්න බෑ. පිටින් බලමු කොහොමද ඒක කියන්නේ. මම වීරගොඩ බස් එකේ නැගලා ඉන්නවා. හරි. කවුද දන්නේ මේ මං කොහෙද යන්නේ කියලා? ඒක දන්නේ මං විතරයි. තේරුණාද? අන්න මම කීවොත් මං යන්නේ ටවුන් එකට විතරයි කියලා. ඒක තනි පියවර ප්‍රතික්‍රියාව. හැබැයි මං කීවොත් එහෙම නෑ මං ඉන්දියාවට යන්නේ කියලා. මේක බහුපියවර ප්‍රතික්‍රියාව. ඒක කියන්නේ නැතුව අපිට පිටින් බලලා හොයාගන්න බෑ. තේරුණා නේද? ඒ නිසා හොඳට මතක තියාගන්න. එයාම නිකන් ප්‍රතික්‍රියාවක් ලිව්වා කියලා අපිට කියන්න බෑ ඒක තනි පියවරද බහු පියවරද කියලා. හැබැයි යාලා කිව්වොත් මේ මූලික ප්‍රතික්‍රියාවක කියලා මේක තනි පියවරකින් සිද්ධ වෙනවා. මේ බහු පියවර ප්‍රතික්‍රියාවකින් කියලා අන්න මේක බහු පියවර ප්‍රතික්‍රියාවක්. හැබැයි අපිට හොයාගන්න පුළුවන් චූටි ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක. මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වන්නේ N2 සාන්ද්‍රණය වැඩි කළ විට පමණයි. දැන් මේක තනි පියවරද බහු පියවරද? මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වන්නේ N2 වල සාන්ද්‍රණය වැඩි කළ විට පමණයි කියන. දැන් මේක තනි පියවරද බහු පියවරද? අන්න තේරුණානේ. දැන් මේක බහු පියවර. හැබැයි මෙහෙම කියවනම් මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය N2 වල සාන්ද්‍රණය මෙන්ම H2 වල සාන්ද්‍රණයක් වැඩි කිරීමේදී වැඩි වෙයි. දැන් මේක අපිට හිතෙනවා නිකන් මොකක් වෙයිද? මේක තනි පියවර එකක් වෙයි වගේ. එහෙනම් හොඳට මතක තියාගන්න ප්‍රතික්‍රියාවක් දිහා බලලා එයාලා සඳහන් කරලා නැත්තම් අපිට තීරණය කරන්න බෑ ඒක තනි පියවරද බහු පියවරද. හරි. මෙන්න මේ ශීඝ්‍රතා නියමයේ කලින් මේ කාරණේ පොඩ්ඩක් ලියා ගන්නවද? මේක කපලා රතු පෑනින් ලියා ගන්නකො. ලියන්න මේ රතු පෑනින් තරබල තුනක් දාලා යම් ප්‍රතික්‍රියාවක් දී ඇති විට 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 එය මූලික ප්‍රතික්‍රියාවක්ද මූලික ප්‍රතික්‍රියාවක්ද නැතහොත් බහුපියවර ප්‍රතික්‍රියාවක්ද යන වග මූලික ප්‍රතික්‍රියාවක්ද නැතහොත් බහුපියවර ප්‍රතික්‍රියාවක්ද යන වග අපට තීරණය කළ නොහැක. ප්‍රතික්‍රියාව දෙස බලා අපට තීරණය කළ නොහැක. ප්‍රතික්‍රියාව දෙස බලා අපට තීරණය කළ නොහැක. අන්න ඒ කාරණේ හොඳට මතක තියාගන්න. ඒක අපිට තීරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක යාල් කියන්නේ. හරිද? හරි. දැන් ලියා ගන්න ශීඝ්‍රතා නියමය. රේට් ලෝ. හරි. හොඳට අහගන්න මම එකපාරක් කියන්නම්. මේක රචනා ප්‍රශ්න වලට එනවා ශීඝ්‍රතා නියමය ලියා දක්වන්න කියලා. හරි. හොඳට අහගන්න. දැන් අපි දන්නවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක ගොඩක් තියෙනවානේ. ශීඝ්‍රතා නියමයෙන් පැහැදිලි කරන්නේ සාන්ද්‍රණයේ සිදුවන බලපෑම සහ ආංශික පීඩනයේ සිදුවන බලපෑම. දැන් ප්‍රතික්‍රියක තියෙන්නේ වායුමය අවස්ථාවේ නම් සාන්ද්‍රණය ගැන කතා කරනවට වඩා සාධාරණයි ආංශික පීඩන ගැන කතා කරන එක. ඒ නිසා මුද්‍ර මතක තියාගන්න ශීඝ්‍රතා නියමයෙන් පැහැදිලි කරන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වෙනස් වීමක් ගැන. කවුරු මතද? ප්‍රතික්‍රියක සාන්ද්‍රණය එහෙම නැත්නම් ප්‍රතික්‍රියකවල ආංශික පීඩනවල වෙනස් වීම මත. පැහැදිලිද? හරි. දැන් එතකොට හිතන්න ප්‍රතික්‍රියක සාන්ද්‍රණය එහෙම නැත්නම් ආංශික පීඩනය වෙනස් කරද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වෙනවද කියලා බලන්න නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන අනෙක් සාධක ටික මොකක් කරලා තියෙනවා? දැන් සාන්ද්‍රණයේ ආංශික පීඩනය දෙක විතර නෙමෙයි ශීඝ්‍රතාවයට බලපාන.
ඒ දෙක මත නම් ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ. ඒ දෙක මත නම් වෙනස් වීම බලන්නේ. අනිත් සාධක මොකක් කරගන්න ඕනද? නියතව තියාගන්න ඕන. හරි. සමුදර අහගන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියන්නේ? හරි. හොඳට අහගන්න. කිසියම් ප්‍රතික්‍රියාවක මොකක් හරි ප්‍රතික්‍රියාවක් ඒක තනි පියවරද බහු පියවරද අපිට වැඩක් නැහැ. කිසියම් ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය ඇතුළු අනෙකුත් සාධක උෂ්ණත්වය ප්‍රධාන කෙනෙක්. ඒ නිසා යා කියන උෂ්ණත්වය ඇතුළු අනෙකුත් සාධක නියතව පවතින විට ඒක නියතව තියාගන්න. නියතව පවතින විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඒ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය හෝ ආංශික පීඩනය. සාන්ද්‍රණ පද සලකන්නත් පුළුවන්. වායුවේ අවස්ථාවේ තියෙනවා නම් ආංශික පීඩන පද සලකන්නත් පුළුවන්. සාන්ද්‍රණය හෝ ආංශික පීඩනය එම ප්‍රතික්‍රියකවල කිසියම් බලයකට සමානුපාතික වේ. එම ප්‍රතික්‍රියකවල කිසියම් බලයකට සමානුපාතික වේ. අන්න ඒක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. මෙන්න මෙහෙම එකක් ඔය කියන්නේ. අපි හිතමු A කියලා කෙනා B එක ප්‍රතික්‍රියා කරලා X කියලා කෙනෙක් හදනවා කියලා හිතන්න. මෙයාට අදාළ ශීඝ්‍රතා නියමයේ දැම්මොත් මෙහෙමයි. කිසියම් ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය ඇතුළු අනෙකුත් සාධක නියතව පවතින විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා කියන අපි කියන්නේ රේට් එක කියලා. ඒ නිසා කැපිටල් R කියන එක තමයි අපි දාන්නේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ හෝ ආංශික පීඩන. එහෙනම් සාන්ද්‍රණ පද සලකන්නත් පුළුවන් ආංශික පීඩන පද සලකන්නත් පුළුවන්. R කියන එක නම් A වල සාන්ද්‍රණේ කිසියම් බලයකට අපි දන්නේ නැහැ බලය මොකක්ද කියලා මම ලියනවා සමානුපාතික වේ. එහෙනම් R කියන එක නම් B වල සාන්ද්‍රණයේ යම් කිසි බලයකට සමානුපාතිකයි. 2022 ළමයි ඉන්නවා. අපි මෙහෙම කැපිටල් A කියලා ලියලා මෙහෙම කොටු වරහණක් දැම්මොත් ළමයි මේකෙන් අදහස් කරන්නේ A වල සාන්ද්‍රණයේ තියෙන එක. පැහැදිලිද? හරි. එහෙනම් A වල සාන්ද්‍රණයේ කිසියම් බලයකට ඒ වගේම B වල සාන්ද්‍රණයේ කිසියම් බලයකට සමානුපාතිකයි. මම ආංශික පීඩන පද සම්පූර්ණ කොහොමද දෙන්නේ? R කියන එක නම් සමානයි PA A වල ආංශික පීඩනයේ කිසියම් බලයකට. ශීඝ්‍රතාවයේ සමානුපාතිකයි PB B වල ආංශික පීඩනයේ කිසියම් බලයකට. පැහැදිලිද ලියන විදිය? පැහැදිලිද? හරි. ඔයාලා පාස් පේපර් බලද්දී දැකලා ඇති මෙන්න මේ වචන. මෙන්න මේ සිම්පල් n කියන කෙනාට කියනවා a ට සාපේක්ෂ පෙළ. සිම්පල් n වලට අපි කියනවා b ට සාපේක්ෂව පෙළ. මෙතනත් එහෙමයි a ට සාපේක්ෂ පෙළ තමයි සිම්පල් n කියලා කියන්නේ. සිම්පල් n කියලා කියන්නේ b ට සාපේක්ෂව පෙළ. දැන් මෙතන R සමානුපාතිකයි A වල සාන්ද්‍රණයේ n බලය R සමානුපාතිකයි B වල සාන්ද්‍රණයේ n බලය. මේ දෙකම මට පොදුවේ කියන්න පුළුවන්. R සමානුපාතිකයි A වල සාන්ද්‍රණයේ m බලය ගුණ කිරීම B වල සාන්ද්‍රණයේ n බලය. මේකට අපි කියනවා ශීඝ්‍රතා ප්‍රකාශනය කියලා. මෙතනත් මේ විදිහට ලියන්න පුළුවන් R සමානුපාතිකයි A වල ආංශික පීඩනයේ n බලය ගුණ කිරීම B වල ආංශික පීඩනයේ n බලය. මේකට අපි කියනවා ශීඝ්‍රතා ප්‍රකාශනය කියලා. හරි. දැකලා ඇතිනනේ ප්‍රතික්‍රියකවලට සාපේක්ෂව පෙළ හොයන්න කියලා කියනවා. ඔය පෙළ කියලා කියන්නේ ඕම අපරත. මේ තියෙන්නේ A ට සාපේක්ෂ පෙළ, මේ තියෙන්නේ B ට සාපේක්ෂ පෙළ. හරි. පැහැදිලිද? එහෙනම් ඔන්න මම තව එකපාරක් කියනවා ශීඝ්‍රතා නියමය. මොකද ශීඝ්‍රතා නියමය කියන්නේ? කිසියම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය උෂ්ණත්වය ඇතුළු අනෙකුත් සාධක නියතව තියෙනකොට ඒ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයේ හෝ ආංශික පීඩනයේ කිසියම් බලයකට පිට කැමති එකක් මෙතන දාගන්න. කිසියම් බලයකට සමානුපාතික වේ. පැහැදිලිද? ඔයාලට සිග්නල් නැහැ නේද කියලා අතල ඉන්නවා. මොනවද අම්පාර කියන්නේ දියුණු ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක්. තව ටික දවසකින් දියුණු නොවන රටක්. අම්පාර කියන්නේ ඒකෙන් හොඳම තැන. හරිනේ? හරි. හරියටම. තමන්ගේ වචනේ ලියන්න බලන්න ඉස්සෙල්ලා. ශීඝ්‍රතා නියමයේ තමන්ගේ වචනේ ලියන්න.
විපාක කරලා ලියන්න. හරිද? ශීඝ්‍රතා නියමයේ වැරදි වචන ලියන්න. හරි. බලන්න එහෙම දෙයක් කියලා. ලියලා ඉවරයි. ඉස්සර ලියලා ඉවර කරගන්න. නේද? හරි. හරි. බලන්න මෙහෙම තියෙනවා කියලා. කිසියම් ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය ඇතුළු කිසියම් ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය ඇතුළු අනෙකුත් සාධක උෂ්ණත්වය ඇතුළු අනෙකුත් සාධක නියතව පවතින විට උෂ්ණත්වය ඇතුළු අනෙකුත් සාධක නියතව පවතින විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උෂ්ණත්වය ඇතුළු අනෙකුත් සාධක නියතව පවතින විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයේ හෝ ආංශික පීඩනය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයේ හෝ ආංශික පීඩන බල කියලා කියනවා. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයේ හෝ ආංශික පීඩන වල කිසියම් බලයකට සමානුපාතික වේ. කිසියම් බලයකට සමානුපාතික වේ. ඔක තමයි ශීඝ්‍රතා නියමයෙන් අදහස් කරන්නේ. එහෙනම් දැන් අපි ප්‍රතික්‍රියාවක් කියලා යන්තම් ශීඝ්‍රතා නියමයේ ලියමු. මෙන්න මෙහෙම තියෙනවා කියලා හිතන්න. හදනවා ප්‍රතිඵල කියන එක. මොකද මේක අදහස් කරන්නේ මේ තියෙන ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය. A ට B අනුපාතයෙන් තියෙන. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය මේකට අදාළම නැහැ. හරි. මෙන්න බලන්න සාන්ද්‍රණ පද පාවිච්චි කරපුවම ලියන විදිහ මේ තියෙන්නේ ආංශික පීඩන පද පාවිච්චි කරපුවම ලියන විදිහ. ආංශික පීඩන භාවිතයේ සාන්ද්‍රණ පද බලන්න. R සමානුපාතිකයි A වල සාන්ද්‍රණයේ කිසියම් බලයකට ඒක මම එන් කරනවා. මේකට එහෙම නෙමෙයි. මේකටත් නෙමෙයි. එහෙනම් මෙයාගේ R සමානුපාතිකයි B වල සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියලා සිංහල ලියන්නේ කොටු වරන දාපුවම සාන්ද්‍රණය කියන එක දානවා. මේ දෙකම අපිට එකතු කරලා මෙහෙම ලියන්න පුළුවන්. R සමානුපාතිකයි A වල සාන්ද්‍රණයේ n බලය ගුණ කිරීම B වල සාන්ද්‍රණයේ n බලය. හරි. මෙන්න මේකට අපි කියනවා ශීඝ්‍රතා ප්‍රකාශනය කියලා. ශීඝ්‍රතා ප්‍රකාශන. මේ සමානුපාතික ලකුණ අයින් කරන්න පුළුවන් සමාන ලකුණක් සහ නියතයක් දාන්න. R සමානයි මම දානවා K කියන නේද? K වතාවක් A වල සාන්ද්‍රණයේ n බලය ගුණ කිරීම B වල සාන්ද්‍රණයේ n බලය. මේකට අපි කියනවා ශීඝ්‍රතා සමීකරණය කියලා. ශීඝ්‍රතා සමීකරණය. මේ කැපිටල් K කියන කෙනාට අපි කියනවා ශීඝ්‍රතා නියතය කියලා. මේ හැම වචනයක්ම දැනගන්න ඕනේ.
රචනා ප්‍රශ්න වල බලන්න මේකේ රචනා ප්‍රශ්න අහන්නේ කෙලින්ම හරිද? රචනා ප්‍රශ්න වලදී අහනවා ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න කියනවා, ශීඝ්‍රතා සමීකරණය ලියන්න කියනවා, ශීඝ්‍රතා නියතය කීයද කියලා අහනවා, ශීඝ්‍රතාවය ගණනය කරන්න කියනවා, පෙළ හොයන්න කියලා කියනවා. හරි, ඒ නිසා මේ හැම වචනයක්ම දැනගන්න ඕනේ. හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා දැන් මේ ප්‍රතික්‍රියාවක වලට සාපේක්ෂව විතරක් තියෙන්නේ. ප්‍රතිඵල වලට සාපේක්ෂව නැද්ද කියලා. දැන් මේකේ ප්‍රතිඵල සාමනය වෙනස් කරා කියලා ශීඝ්‍රතාව වෙනස් වෙනවද? මේක සමතුලිතයක්ද? හරි, මේක අප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව. මේ පැත්තට විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ ප්‍රතික්‍රියාවක සාමනය වෙනස් කරොත් විතරයි. ඒ නිසා ප්‍රතිඵල එන්නේ නැහැ මේක. පැහැදිලිද? හරි. මේ පැත්තේ ඉඳි තුරු කරගෙන මෙහෙම පල්ලෙහාට ලියගෙන යන්න. තව ලියන්න තියෙනවා පල්ලෙහාට. හරි ලියන්න එනවා. R සමානුපාතිකයි A වල සාන්ද්‍රණයේ M බලය, R සමානුපාතිකයි B වල සාන්ද්‍රණයේ M බලය, R සමානුපාතිකයි A වල සාන්ද්‍රණයේ M බලය ගුණ කිරීම B වල සාන්ද්‍රණයේ M බලය. මේකට කියනවා ශීඝ්‍රතා ප්‍රකාශනය. සමානුපාතික ලකුණු තියෙනවා නම් අපි කියන්නේ ප්‍රකාශනයක් කියලා. සමාන ලකුණක් තියෙනවා නම් අපි කියන්නේ සමීකරණයක් කියලා. K කියන්නේ ශීඝ්‍රතා නියතය. හරි, ලියන්න ටක් කරලා ලියන්න. හරිද? හරි. දැන් මේ බලන්න මම මේ ටික මකන්න ඊට මැද නිසා දැන් අපි ලියාගෙන ගියේ මෙන්න මේ සෙට් එක. අපි ගාව සිටින මෙන්න මේ ප්‍රතික්‍රියාව A ධන සිම්බල් BB ප්‍රතිඵල අපි ලියවා R සමානුපාතිකයි A වල සාන්ද්‍රණයේ A බලය sorry M බලය R සමානුපාතිකයි B වල සාන්ද්‍රණයේ M බලය R සමානුපාතිකයි A වල සාන්ද්‍රණයේ M බලය ගුණ කිරීම B වල සාන්ද්‍රණයේ M බලය මේකට කියව ශීඝ්‍රතා ප්‍රකාශනය කියලා. R සමානයි K වතාවක් A වල සාන්ද්‍රණයේ M බලය ගුණ කිරීම B වල සාන්ද්‍රණයේ M බලය. මේ තමයි ශීඝ්‍රතා ශීඝ්‍රතා සමීකරණය. කැපිටල් K කියලා කියන්නේ ශීඝ්‍රතා නියතය. හොඳට මතක තියාගන්න මේක කිසිම වෙලාවක අමතක කරන්න එපා. දැන් මෙතන ලියලා තියෙන M කියන්නේ මොකක්ද කියලා පේපර් එක බලලා කියනවා දන්නවද? දන්නවද? දන්නවා දැනගත්තට දන්නේ නැහැ වගේ ඉන්නවා. දන්නවා දැනගත්තට දන්නේ නැහැ වගේ ඉන්නවා ලකුණු කපන්න ඕනේ. හරි ඒ නිසා අපි ලියලා යවන්න ඕනේ M කියන්නේ කවුද M කියන්නේ කවුද. අනිවාර්යයෙන් මතක තියාගන්න නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ චාලක රසායනික ගන්න. හරි අපි ලියනවා M කියන්නේ කවුද? Aට සාපේක්ෂ පෙළ. නිකම් මේ වචනේ මතක තියාගන්න අපි ඉස්සරහට ගෙනනවා මොකද මේ පෙළ කියන්නේ? Aට සාපේක්ෂ පෙළ. M කියන්නේ මොකද්ද? Bට සාපේක්ෂ පෙළ. අන්න ඒක වැදගත්ම වැඩ කියලා.
දැන් කවුරු හරි අහයි ඔතෙන්ට xy ගන්න බැයිද කියලා. xy බැරි නම් ඉංග්‍රීසි ඕඩිය අකුරු 26ක් තියෙනවා ඕම එකක් ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? m කියන්නේ a ට සාපේක්ෂ පෙළ, n කියන්නේ b ට සාපේක්ෂ පෙළ. හරි. දැන් හිතන්න මෙහෙම දැන් මම උදාහරණයක් විදිහට කියනවා. පිළිගන්න මේ උදාහරණය. දැන් අපිට කියනවා අපි තුන් මෙහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන HCl හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන H2. මම කියන්නේ මේක මූලික ප්‍රතික්‍රියාවක්ද බහුපියවර ප්‍රතික්‍රියාවක්ද? මූලික ප්‍රතික්‍රියාවද බහුපියවර එකක්ද? ඇති යන්තම් කීවා කියන්න බෑ. අපි දන්නේ නැහැ. දීලා නැහැ. දෙනකම් කියන්න බෑ. හරි. මේකට අදාළ ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න කියලා. එයාලා කියන්නේ එහෙම ශීඝ්‍රතා ප්‍රකාශනය. මම කොහොමද ලියන්නේ? R සමානුපාතිකයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණයේ කිසියම් බලයකට උණ කිරීම HCl වල සාන්ද්‍රණයේ කිසියම් බලයකට. මේක ලියපු ගමන් m කියන්නේ කවුද කියලා ලියන්න ඕන, n කියන්නේ කවුද කියලා ලියන්න ඕන. මේක නොලියා මේක ලියලා මේක නොලියා ලබන අවුරුද්දෙත් ගන්නවා මේක ලියලා. ඒ කියන්නේ ෆේල් වෙනවා එක්සැම්. m කියන්නේ කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ට සාපේක්ෂ පෙළ. n කියන්නේ කවුද? HCl ට සාපේක්ෂ පෙළ. මත්තක ඇතුව ලියන්න ඕන. නැත්තම් බෑ. තේරුණා නේද? ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න කිව්වොත් මේක මෙන්න පෙළ මෙන්න පෙළ. හරිනේ? හරි. දැන් අපි අර ප්‍රතික්‍රියාවේ ආංශික පීඩන පද පාවිච්චි කරලා ලියන්නේ කොහොමද කියලා බලමු. හරි වල තනිය ලියාගෙන යන්න. ඉස්සර ප්‍රතික්‍රියාව පැත්තක් නේ අපි ලියන්නේ. ඊටු පැත්ත සම්පූර්ණ කරලා. මෙන්න මෙහෙම තිබෙන ප්‍රතික්‍රියාව ප්‍රතිඵල හැදෙනවා. ඉතින් ලියන්න R සමානුපාතිකයි A වල ආංශික පීඩනයේ n බලය R සමානුපාතිකයි B වල ආංශික පීඩනයේ n බලය. මේ දෙන්නම එකතු කරලා ලියන්න පුළුවන් R සමානුපාතිකයි A වල ආංශික පීඩනයේ n බලය ගුණ කිරීම B වල ආංශික පීඩනයේ n බලය. R සමානයි K වතාවක් A වල ආංශික පීඩනයේ n බලය ගුණ කිරීම B වල ආංශික පීඩනයේ n බලය. ඊට පස්සේ ලියන්න m කියන්නේ කවුද? n කියන්නේ කවුද? මේ තියෙන ශීඝ්‍රතා ප්‍රකාශනය, මේ තියෙන ශීඝ්‍රතා සමීකරණය. ඉක්මන් කරලා ලියන්න. හරිද? මේ පාඩම හරිය ආස හිතනවා. m කියන්නේ a ට සාපේක්ෂ පෙළ, n කියන්නේ b ට සාපේක්ෂ පෙළ. මෙහෙම ලියන්න බෑ. හරියට ලියන්න ඕනේ. හරිද? අපි උදාහරණයක් ලියන්නමු. ලියන්නේ
පහත දැක්වෙන ප්‍රතික්‍රියාවට අදාළව ශීඝ්‍රතා ප්‍රකාශනයක් සහ ශීඝ්‍රතා සමීකරණයක් කියලා. මොකද මේ වගේ තියෙන වැරදි වල් කරන වැරදි පෙන්වලා දෙන්න ඕනේ සයිඩ් එක. පුළුවන් කියන්නේ පුළුවන් හැම විදිහකටම ලියන්න. Taman කැමති සාමාන්‍ය පද පාවිච්චි කරන සාමාන්‍ය පද පාවිච්චි කරලා, පීඩන පද පාවිච්චි කරනවා නම් පීඩන පද පාවිච්චි කරලා කොහොම හරි කරනනේ මොකක් පාවිච්චි කරත් මතක ඇතුව ඔළුව පාවිච්චි කරන්න. මොකද මේකේ වරදිනවා එක තැන. ඔළුව පාවිච්චි කරලා ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ශීඝ්‍රතා සමීකරණය. නියමයි ඉක්මනට කරනවා. මොකක් කරන්නේ? අනිත් අය. හරිද? දෙවිදියටම ලියන්න ඕනද කියලා අහනවා. ඒක තමයි මම කිව්වේ ඔළුව කියන එක පාවිච්චි කරලා ලියන්න. මට කියන්න බෑ දෙවිදියටද එක විදියකටද. හරිද? හරි. අපි ලියනවා. අපිට දැන් ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න ළමයි ඒක තනි පියවර ප්‍රතික්‍රියාවක්ද බහු පියවර ප්‍රතික්‍රියාවක්ද කියන එක අපිට වැඩක් නැහැ. තේරුණාද? අපිට ශීඝ්‍රතා ප්‍රකාශනය ඕන ප්‍රතික්‍රියාවක් ලියන්න පුළුවන්. හරිම සාමාන්‍ය පද පාවිච්චි කරලා ලියනවා R සමානුපාතිකයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණයේ M බලය ගුණ කිරීම සල්ෆියුරික් වල සාන්ද්‍රණයේ N බලය. එන ශීඝ්‍රතා ප්‍රකාශනයේ ශීඝ්‍රතා සමීකරණය R සමානයි K වතාවක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය මෙයාගේ සාන්ද්‍රණයේ M බලය ගුණ කිරීම සල්ෆියුරික් වල සාන්ද්‍රණයේ N බලය. අනිවාර්යෙන් මතක ඇතුව ලියන්න M කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ට සාපේක්ෂ පෙළ N කියන්නේ H2SO4ට සාපේක්ෂ පෙළ. හරිද? හරිද මේක? මේක ලියලා හරියට හරියට දාගන්න. හරිනේ? මේම ලියලා තියෙනවා නම් හරි. ගැටලුවක් නැහැ. දැන් ආංශික පීඩන පද පාවිච්චි කරලා ලියන්න පුළුවන් මේක. අන්න හරි. තේරුණා නේද? ඒකයි මම කිව්වේ ඔළුව පාවිච්චි කරලා කැමති ක්‍රමයකින් ලියන්න කියලා. කටපාඩම් තියෙන්නේ නෙමෙයි. ආංශික පීඩන පද ගන්න පුළුවන් වෙන්නේ වායුමය අවස්ථාවේ තියෙන ප්‍රතික්‍රියා වලට විතරයිනේ. දැන් මේකේ වායුමය අවස්ථාවේ නෑ ඔක්කොම තියෙන ජලීය අවස්ථාව. ඒ නිසා මට ආංශික පීඩන පද දාලා ශීඝ්‍රතා ප්‍රකාශන ශීඝ්‍රතා සමීකරණ ලියන්න. හරි. ලියන්න රතු පෑනෙන් තරු දෙකම දාලා ආංශික පීඩන පද භාවිතා කරමින් ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ආංශික පීඩන පද භාවිතා කරමින් ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ආංශික පීඩන පද භාවිතා කරමින් ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ශීඝ්‍රතා සමීකරණය ලිවිය හැකි වන්නේ
ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ශීඝ්‍රතා සමීකරණය ලිවිය හැකි වන්නේ ශීඝ්‍රතා ප්‍රකාශනය සහ ශීඝ්‍රතා සමීකරණය ලිවිය හැකි වන්නේ ප්‍රතික්‍රියක වායුමය අවස්ථාවේ ඇති විට පමණි. වායුමය අවස්ථාවේ ඇති විට පමණි. නම් මේකට අදාළව ඊළඟ පද පාවිච්චි කරලා ප්‍රකාශන ලියන්න බෑ. වායුමය අවස්ථාවේ ඇති විට පමණි. හරිද? හරිනේ? හරි. මෙන්න මේක අහුම් ලියගන්න. R සමානුපාතිකයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය මෙයාගේ සාන්ද්‍රයේ M බලය ගුණ කිරීමත් සල්ෆියුරික් වල සාන්ද්‍රයේ M බලය. ආයිය ඉක්මන් කරා. මේකේ M කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට සාපේක්ෂව පෙළ. N කියලා කියන්නේ සල්ෆියුරික් වලට සාපේක්ෂව පෙළ. හරිද? මෙන්න මේ M කියන කෙනා N වලට එකතු කරපුවාම මේකට අපි කියනවා සමස්ත පෙළ කියලා. ඒකත් මතක තියාගන්න. දෙනවා ගණන් වල දැකලා තියෙන්නේ. මෙයාට A ට සාපේක්ෂව පෙළ හොයන්න කියලා, B ට සාපේක්ෂව පෙළ හොයන්න කියනවා. සමස්ත පෙළ කීයද කියලා අහනවා. N කියලා කියන්නේ සමස්ත පෙළ. හරි. මේ පෙළ විදිහට ලැබෙන්න පුළුවන් ඉලක්කම් තමයි ළමයි. M එහෙම නැත්නම් M විදිහට 0 1 2 3 4 විදිහට ඉලක්කම් ලැබෙන්න පුළුවන්. සමහරක් විට භාග සංඛ්‍යා ලැබෙන්න පුළුවන් 0.5 0.75 මේ වගේ සංඛ්‍යා ලැබෙන්න පුළුවන්. හැබැයි ඍණ සංඛ්‍යා ලැබෙන්නේ. හරි. මේ පෙළවලට අංකයන් තියෙනවා 0 1 2 3 4 කියලා අංකයන්. හැබැයි මේ ඔක්කොම දන්න. භාග සංඛ්‍යා තියෙන්න පුළුවන්. හැබැයි ඍණ අංකයන් ලැබෙන්නේ නැහැ පෙළවලට. ලියන්න මේව. දැන් ඔය පෙළ කියන වචනේ නිකන් මතක තියාගන්න. පෙළ කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සරහට කතා කරමු. හරි අමන් නිකන් චුට්ටක් කියනකො මෙහෙම. අපි හිතමු මෙතන m වලගේ අපිට m වලගේ බිඳුවයි කියලා එනවා. ඒ කියන්නේ R සමානුපාතිකයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණයේ බිඳුව නිවාරය. මොකද මේකෙන් අදහස් කරන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය වැඩි කරා කියලා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. ඒකයි මේකෙන් අදහස් කරන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය දෙගුණයක් කරා කියලා කියන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය දෙගුණයක් කරා කියලා මොකක් වෙන්නේ නැද්ද? ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ. පැහැදිලිද? දෙකේ බිඳුවනි බලය කියන්නේ එකයි. අපි හිතමු පෙළ මෙතන එකක් ආව කියලා. දැන් මොකද මේ තේරුම? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය දෙගුණයක් කරොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය දෙගුණයක්. පෙළ දෙකයි කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය දෙගුණයක් කරොත් දෙකේ වර්ගය 4 ගුණයක් වෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. එහෙනම් පෙළ වැදගත් වෙන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගැන තීරණය කරගන්න. හරි. ලියන්න. යම් ප්‍රතික්‍රියකයකට සාපේක්ෂ පෙළ ලෙස යම් ප්‍රතික්‍රියකයකට සාපේක්ෂ පෙළ ලෙස 0.1 2 3 ලෙස තිත් පෙළියක් දාලා යම් ප්‍රතික්‍රියකයකට සාපේක්ෂ පෙළ ලෙස 0.1 2 3 තිත් පෙළියක් ලෙස पूर्ण संख्या को भाग संख्या පැවතිය හැක. पूर्ण संख्या को भाग संख्या පැවතිය හැක. पूर्ण संख्या को भाग संख्या දැක තිබිය හැක. पूर्ण संख्या हो भाग संख्या देखिए है. හැබැයි මොන සංඛ්‍යා තියෙන බැරිද? ඍණ සංඛ්‍යා තියෙන බෑ. ඒක හොඳට මතක තියාගන්න. පෙළ ලෙස ඍණ සංඛ්‍යා තිබිය නොහැක.
පෙළ ලෙස ඍණ සංඛ්‍යා තියෙනවා. හරි. දැන් ඉතින් පෙළ කියන එකෙන් අදහස මොකක්ද කියන එක තේරෙනව නේද? පෙළ බිඳුවයි කියලා කියන්නේ එයා මත සාන්ද්‍ර එයාගේ සාන්ද්‍රණය කොච්චර වෙනස් කරා ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ. පැහැදිලිද? අපි මේවෙන් ගණන් හදන ඉස්සරහට දැන් හිතන්නකෝ මෙහෙම මම තව චුට්ටක් පැහැදිලි කරන්න ගිහින් මට නිදිමත නැහැ මම හිතන්නේ මොකක්ද කරන්නේ A ධන B හැදෙනවා C කියන කෙනා අපි තුන් දෙකක් A ධන B ඔහම හැදෙනවා කියලා බලන්න මෙයාට සාපේක්ෂව ශීඝ්‍රතා ප්‍රකාශනය ලියුවොත් R සමානුපාතිකයි A වල සාන්ද්‍රණයේ M බලය 3 කිරීම B වල සාන්ද්‍රණයේ M බලය කියලා ලියනවා මේ M සහ N හොයන ක්‍රම තියෙනවා හරි ක්‍රම තුනක් තියෙනවා VG ක්‍රමය කියලා එකක් තියෙනවා ප්‍රස්ථාරික ක්‍රමය කියලා එකක් තියෙනවා පරීක්ෂණාත්මක ක්‍රමය කියලා ක්‍රමයක් තියෙනවා මේ ක්‍රම තුනෙන් මොනවා හරි ක්‍රමයක් පාවිච්චි කරලා මේ n සහ n වල අගයන් හොයන්න පුළුවන් තේරුණාද මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා m වල අගය හොයන්න පුළුවන් n වල අගය හොයන්න පුළුවන් එහෙම හොයපුවාම අපි හිතමු m ට බිඳුවක් වෙනවා n වලට එකක් වෙනවා එතකොට දැන් මේක ලියුම කොහොමද දෙන්නේ r සමානුපාතිකයි a වල සාන්ද්‍රණයේ බිඳුවනේ බලය b වල සාන්ද්‍රණය කිසියම් අගයක බිඳුවනේ බලය කියන්නේ එකයි r සමානුපාතිකයි b වල සාන්ද්‍රණයට දැන් මම කන දාගෙන a වල සාන්ද්‍රණය වැඩි කරනවා ශීඝ්‍රතාවය වැඩි කරගන්න වැඩි වෙයිද දැන් මම a වල සාන්ද්‍රණය ගාලා වැඩි කරනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවද මේ මෙන්න ශීඝ්‍රතාවය රඳාපවගෙන කවුරු මත විතරයිද b මත විතරයි මම b වල සාන්ද්‍රණය දෙගුණයක් කරනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කී ගුණයක් කරනවා මම b වල සාන්ද්‍රණය දෙගුණයක් කරනවා හරි එතකොට කොහොමද වෙන්නේ r සමානුපාතිකයි දෙකේ එකේ බලයට එහෙනම් කී ගුණයකින් වැඩි වෙන්නේ දෙගුණයකින් වැඩි පැහැදිලිනේ මම b වල සාන්ද්‍රණය 3 ගුණයක් කරා නම් ශීඝ්‍රතාවය කී ගුණයක් කරාද මම b වල සාන්ද්‍රණය 3 ගුණයක් කරනවා දැන් ශීඝ්‍රතාවය 3 ගුණයක් වෙනවා අපි හිතමු මෙහෙම හරි ලස්සන කොටසක් නේ අපි හිතමු අපිට එනවා A ට සාපේක්ෂ පෙළ 1යි කියලා එනවා B ට සාපේක්ෂ පෙළ 2යි කියලා එනවා. දැන් කොහොමද වෙන ශීඝ්‍රතා ප්‍රකාශනයේදී R සමානුපාතිකයි A වල සාන්ද්‍රණය 1 බලය ගුණ කිරීම B වල සාන්ද්‍රණය 2 බලය. මම A වල සාන්ද්‍රණය දෙගුණයක් කරලා B වල සාන්ද්‍රණය දෙගුණයක් කරනවා. එහෙනම් හොඳට හිතන්න කියන්නේ R වල අගය කී ගුණයක් වෙනවද? A වල සාන්ද්‍රණය දෙගුණයක් කරලා B වල සාන්ද්‍රණය දෙගුණයක් කරනවා. හරියටම හරි. ඇත්තටම සතුටුයි. R සමානුපාතිකයි දෙකේ එකේ බලය ගුණ කිරීම දෙකේ බලය. දෙකේ එකේ බලය කියන්නේ දෙක ගුණ කිරීම දෙකේ බලය කරගෙන හතර වරක් දෙක කී ගුණයක් වෙනවද? 8 ගුණයක් වෙනවා ප්‍රතික්‍රියා සිද්ධ. හරියටම හරි. ගොඩක් අය හරිය. 99 95ක් විතර හරියට උත්තර දුන්නා. ඔන්න ඔකට තමයි අපි පෙළ හොයන්නේ. සමහරු නේද කවුද මේ හංසනී ශ්‍රීමාලි වීඩියෝ එකක් ඔන් කරලා හරිද ළමයි මම විතර දැහැලා ඉන්නේ හරි පැහැදිලි නේද දැන් දැන් තේරෙනවනේ හරි එහෙනම් මතක තියාගන්න මෙන්න මේ විදිහට මේ ප්‍රතික්‍රියකයකට සාපේක්ෂව ගන්න පෙළ හොයන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඒ ක්‍රම තුන ගැන තමයි අපි ඊළඟ දවසේ නම් කතා කරන්නේ. ඒ ක්‍රම තුන තමයි පළවෙනි එක වීජීය ක්‍රමය, දෙවෙනි එක ප්‍රස්ථාරික ක්‍රමය, තුන්වෙනි එක පරීක්ෂණාත්මක ක්‍රමය. ඔන්න ඔය තුන කතා කරපුවම මේ පාඩම ඉවරයි. හරි. ලියන්න මෙහෙම. යම් ප්‍රතික්‍රියකයකට සාපේක්ෂ පෙළ සෙවීම යම් ප්‍රතික්‍රියකයකට සාපේක්ෂ පෙළ සෙවීම පහත ක්‍රම ඔස්සේ සිදු කළ හැකිය. දැන් පළවෙනි එක වීජීය ක්‍රමය සමීකරණයන් ගොඩනගලා ඒක ඇසුර. දෙක
ප්‍රස්ථාරික ක්‍රමය 3 පරීක්ෂණාත්මක ක්‍රමය. බීජීය ක්‍රමය, ප්‍රස්ථාරික ක්‍රමය සහ පරීක්ෂණාත්මක ක්‍රමය. හරි. අපි ඊටු ටික ඊළඟ දවසේ කතා කරමු. එහෙනම් අපි අද කතා කරේ මොනවද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන සාධක දෙකක් ගැන කතා කරා. බන්ධන පෙළ සහ සාන්ද්‍රණය කියන එක. බන්ධන පෙළ වැඩි වෙනවා කියලා කියන්නේ පරමාණු දෙක අතර ඉලෙක්ට්‍රෝන ගොඩක් වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ බන්ධනයේ ප්‍රබලතාවය වැඩි, බන්ධන ශක්තිය. බන්ධන ශක්තිය වැඩි නිසා මොකද වෙන්නේ? බන්ධන ශක්තිය සාපේක්ෂව වැඩි නිසා මොකද වෙන්නේ? බන්ධනය කැඩෙන්න අමාරුයි. බන්ධනය කැඩෙන්න අමාරු නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩුයි. ඊට පස්සේ අපි කිව්වා සාන්ද්‍රණය ගැන. සාන්ද්‍රණය ගැන කතා කරද්දී අපිට හම්බ වුණා ප්‍රතික්‍රියා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. තනි පියවර ප්‍රතික්‍රියා සහ බහු පියවර ප්‍රතික්‍රියා. තනි පියවර ප්‍රතික්‍රියාවකදී නම් මේ පියවර මත තමයි ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ. බහු පියවර ප්‍රතික්‍රියාවකදී නම් ඒක තුල තියෙන පියවර ගොඩක් තියෙනවා. ඒකෙන් සෙමෙන්ම සිදුවන පියවර මත තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ. හරිද? කොහොම හරි කමන්නේ. යම් කිසි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය තීරණය කරන පියවරට අපි කියනවා ශීඝ්‍රතා තීරක පියවර කියලා. හරි. මේ ශීඝ්‍රතා තීරක පියවරේ ශීඝ්‍රතාවය වැඩි කරගන්න ඕන නම් ප්‍රතික්‍රියාවල සාන්ද්‍රණය වැඩි කරන්න ඕන. ප්‍රතික්‍රියාවල සාන්ද්‍රණය වැඩි කරද්දී අණු අතර සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙලා හිතකර දිශාන්ත තියෙන ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි පැහැදිලි කරගත්තා ශීඝ්‍රතා නියමය ගැන. ශීඝ්‍රතා නියමය කියන්නේ මොකද්ද? කිසියම් ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය ඇතුළු අනිකුත් සාධක නියතව තියෙනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය හෝ ආංශික පීඩනයන්ගේ කිසියම් බලයකට සමානුපාතිකයි. මේ බලය අපි හඳුන්වනවා මොකක් කියලාද? ඒ එක එක ප්‍රතික්‍රියකයකට සාපේක්ෂව පෙළ කියලා. මේ පෙළ එකතු කරලා ගත්තාම අපි කියනවා සමස්ත පෙළ කියලා. මේ පෙළ දැනගන්න එක හරි වැදගත්. එතකොට ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වෙනස් කරද්දී ශීඝ්‍රතාවයට මොකද වෙන්නේ කියලා අපිට දැනගන්න පුළුවන්. මේ පෙළ හොයන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි බීජීය ක්‍රමය මගින් හොයන්න පුළුවන්, ප්‍රස්ථාරික ක්‍රමය කියලා එකක් තියෙනවා, පරීක්ෂණාත්මක ක්‍රමය කියලා එකක් තියෙනවා. හරි. පැහැදිලිද? විශ්ේ කියලා ළමයි. චාලක රසායන ඉස්කෝලේ කරා නේද? කරේද? සමහරුන්ට කරා සමහරුන්ට නැහැ. හරි. කරපුවාම මොකද උනේ? චාලක රසායනේ ඔච්චර තමයි ළමයි අපි දැනගන්න ඕන තියෙන ටික තියෙන. ඊට පස්සේ හරි ලේසි. හරි. චාලක රසායන කරපුවා දන්නවා එයාලට මොකද උනේ කියලා ඉස්කෝලේ. මොකුත් තේරුන්නේ නැහැ. ඕක තමයි වෙන්නේ. අද පටන් ගන්න හැටි ඉවර කරලා මං කියවනේ ඉස්කෝලේ ගන්නනේ පාඩම් දෙකයි. මොනවද ඉස්කෝලේ ගන්න පාඩම් දෙක? කෙමිස්ට්‍රි වල ඉස්කෝලේ ගන්න පාඩම් දෙක මොනවද? පරමාණු විභවයයි බන්ධන පාඩම. ඔච්චර තමයි ගන්නන්නේ. එතන ඉහළ ඔක්කොම ටික නෙමෙයි යන්නේ. හරි. පවුදි පොඩි උනේ නේද? හරි. එහෙනම් අද නැති මේ වෙලාවට පන්ති කරන්නේ ෂෝක් නේද ළමයි? ඉතිමදක් නැහැ මේ කරන්න පුළුවන් පන්ති කොට කිසි අවුලක් නැහැ. සිග්නල් තමයි දෙන එකම අවුල. ඔයාලා තව ඉන්න පුළුවන් නම් ඉතින් මම තව පැයක් කරුණක් කරනවා. කමන්න නැහැ. ඉතින් සිග්නල් තමයි කේස් එක. හරි. මාස්ටර්ලා වැඩ කරන්න අපි try එකක් දෙමු ලබන සතිය දිහාවට හෝල් එකේදී හම්බෙන්න. හෙට හවස. හෙට හවස පන්ති තියෙන මෙහෙම ළමයි 2022 අයට P ගුණම් කරනවා හවස. මම 4ට වෙනද පටන් ගන්න හෙට පටන් ගන්න 5ට. හරි. 5ට පටන් ගන්නවා. ඊට පස්සේ 2021ට පේපර් ක්ලාස් එක තියෙනවා. අර අපේ එක්සෑම් ගයිඩ් පස්වෙනි පොත කතා කරලා තියෙනවා නේද? අපි ඒක රෑ 7ට පටන් ගන්නේ. රෑ 9:00 10 විතර වෙනකම් අපි කරමු. 5 ඉඳන් 7 වෙනකම් 2022ට 7 ඉඳලා 9 9:00 විතර වෙනකම්
2021ට. හරි. මම 2021ට පේපර් එක අතරට චුට්ටකින් දාන්නම් කරන්න. ඒකේ තියෙන ළමයි ABCD ප්‍රශ්න විතරමයි තියෙන්නේ. හරිද? අර MCQ තියෙනවනේ 30 ඉඳලා 40 31 ඉඳලා 40 වෙනකම් ABCD ප්‍රශ්න. ඒ නිසා ඒ ABCD ප්‍රශ්න ටික ඔක්කොම මේ හරි වැරදි දාලා නමුත් කරන්න. හරි 1 2 3 4 5 කියලා උත්තර තෝරන්න එපා. හැම එකටම හරි වැරදි දාගෙන යන්න 21 අය. හරි ඒක අපි හෙට අවසන් සාකච්ඡා කරනවා. හරි එහෙනම් අද ඇති ඔය කියපු එකට අදාළව නෝට් එක හදලා හොඳට ලියලා තියාගන්න. ලබන සතියේ අපි ආපහු චාලක රසායනය කතා කරන එතකොට බ්‍රහස්පතින්දා ඊට කලින් මම ටියුට් එකක් තියෙනවා. ඒ ටියුට් එක අනිවාර්යයෙන් මේ සතිය තුල ගන්න වෙනවා. මොකද ඒකේ තමයි මේවට අදාළ ගණන් ටික තියෙන්නේ. මොකද මේ ගණන් ටික අපි අතින් ලියලා හිටියොත් එහෙම අපරාධ නිකන් බොරු වෙලාව යනවා. ඒ නිසා අපි කෙලින්ම ගණන් ටික හදන්න තමයි කරන්නේ. VJ ක්‍රමයට අදාළව හදනවා. ප්‍රස්තාරික ක්‍රමයේ පරීක්ෂණාත්මක ක්‍රමයේ විතර. බලමු හෝල් එකේ කරන්න පුළුවන් වේද කොහොමද කියලා. තාම හරියටම 100%ක් ෂුවර් එකක් නැහැ ළමයි ලබන සතියේ හෝල් ක්ලාස් පටන් ගන්න පුළුවන් කියන එක. ටියුට් එක හෙට බෑ. ටියුට් එක අනිත් අයින් ගන්න පුළුවන් නේ. හෙට බෑ අනිත් ගන්න පුළුවන්. අනිත් අයින් ටියුට් එක ගන්න පුළුවන්. මම කියන්නම් ගෲප් එකට දාන්න. සෙන්සුරාදා දින ගන්න පුළුවන්. හරි එහෙනම් අද ඇති. ආයිබෝන් හැමෝටම. සුබ රාත්‍රියක්.